Okay. So Lon germinated in his brain by standing on a chair in the library. Pustakale. මේ පුස්තකාලේ කතා කරලා කියන්නේ මේ ගෙදර පුස්තකාලේ by standing on a chair in the library ගෙදර තියෙන පුස්තකාලයක් ඒ පුස්තකාලයේ තියෙන පුටුවක් උඩ හිටගත්තම one could reach කෙනෙකුට ළඟා වෙන්න පුළුවන් a shelf පොඩි රාක්කයක් තියෙනවා on which මේ රාක්කේ උඩ තියලා තියෙනවා fact බොහොම තරබාරු important looking key එදගත් පෙනුමක් තියෙන යතුරක් The key wasn't important as it looked. මේ අතුර පේන විදියටම මේක වැදගත්. It was the instrument මේක යම් උපකරණයක් නැත්නම් උපාංගයක් which kept the mysteries of lumber room. Lumber room කියන්නේ ගබඩා කාමරය කියන එකනේ යම් දේවල් ගබඩා කරන කාමරය තමයි lumber room වෙන්නේ. It's a storehouse, a place of storing. Lumber room එකේ අභිරහස් ඔක්කොම හංගගෙන ඉන්නේ මේ අතුර තමයි. Secure කරනවා කාගෙන්ද from unauthorized intrusions අවසර නොලත් ආක්‍රමණයන් පැමිණීම ඇත්තටම ඉතින් ළමයි ටිකනේ වැඩි හිටියෝ ළමයින්ගෙන් යම් දේවල් වහනවා උන්ට පෙන්වන්නේ උන් ඈත් කරලා තියෙනවා උන් අපිට තවත් දෙයක් කියනවා මේ වැඩි හිටි පරම්පරාව කරන දේ from unauthorized intrusion which opened a way only for ants ඇන්දලට විතරයි මෙතෙන්ට යන්න පුළුවන්. ඒ වගේ privileged persons නේ. privilege කියන්නේ වරප්‍රසාදලත් කට්ටියට විතරයි යන්න පුළුවන්. මේකම ගෙදර. කට්ටියකට යන්න පුළුවන්, කට්ටියකට යන්න බෑ. අපි අර කියන older, wiser, better people can go there. But on the other hand, children they can't go there. ඒගොල්ලෝ යන්න බෑ. Nicholas had not much experience of the art of fitting keys. Nicholasට එච්චර පුරුද්දක් නැහැ. යතුරක් දාලා යතුරු සිදුරකට. දාලා කරකවා ගන්න තාම පුරුද්දක් නැහැ. Into keyholes and turning locks. ඒ වුණාට දවස් කීපයකට කලින් ඉඳලාම මිනිස්සු මේක පුරුදු වුණා. කොහෙන්ද පුරුදුනේ ඉස්කෝලේදී? School room door. පාසලේ පන්ති කාමරේ දොර ඉතින් අතොර කරකවලා හෙට්ට මිනිස්සු දැන් පුරුදු වෙනවා ප්‍රැක්ටිස් කරලා තියෙන plan එක නේ He did not believe in trusting too much to luck and accident මන්නේ චරිතයේ තියෙන පුරුද්ද He did not believe in trusting too much to luck and accident වාසනාවට දෙයක් වෙයි දැන් accident කියලා කියන්නේ අහම්බෙන් කියන එක නේ අනතුරක් කියන එක නෙවෙයි දෙයක් වාසනාවට වෙයි දෙයක් අහම්බෙන් වෙයි එහෙම කියලා බලන් ඉන්න චරිතයක් නෙවෙයි. යාට එහෙම විශ්වාසයක් නැහැ. ප්‍රැක්ටිස් කරලා බලන්න ඕනේ. බලන්න ඒක plan එක කොතරම් methodical plan එකක්ද කියන එක. The key turned stiffly. අතොර කරකුණා. අගුල කරකුණා. දොර ඇරුණා. දැන් නිකොලාට පේනවා කාමරේ. Nicholas was in an unknown land. නිකොලායි දැන් නොදන්නා ලෝකයකට ගිහිල්ලා. කවදාවත් මේ කාමරයට ඇවිල්ලා නැහැ නිකොලා. ඒ පළවෙනි පාර. Compared with the gooseberry garden. මේ ස්ථානය gooseberry garden එකත් එක්ක සංසන්දනය කරනකොට was a stale delight. Stale කියන්නේ පිරුණු වෙච්ච. පිරුණු පරණ. delight සතුටක්. gooseberry garden එක වැඩක්ම නැහැ. මේකනේ තැන, මේකනේ පොට් එක. කියලා නිකොලා හිතනවා. Mere material pleasure. Mere කියන්නේ දැඩි. Material pleasure. Material කියන්නේ භෞතිකවාදී කියන්නේ. ද්‍රව්‍යමය කියන එක. ද්‍රව්‍යමය සතුට. මෙතන බලන්න ගොඩක් දේවල් තියෙනවා. අමුතු ලෝකයක් මේක. අන්න එහෙම අර්ථයක් අපිට. ඔයගොල්ලන්ට ලියා ගන්න වැදගත් කාරණා කීපයක් තියෙනවා. නිකොලායි කියන චරිතය luck and accident විශ්වාස කරන චරිතයක් නෙමෙයි. එයා ප්‍රැක්ටිස් කියන එක විශ්වාස කරන කෙනෙක්. එක්ස්පීරියන්ස් එක විශ්වාස කරනවා. ඒකයි එයා පුරුදු වුණේ ඉස්කෝලේදී යතුරක් කරකව ගන්න එක. A long term germinated plan එකක් මේක. දිගුකල් ඔහු සැලසුම් කරපු දෙයක්. methodical කොයිතරම් methodical ද කියලා පෙන්නනවා මේ දරුවා අතුවරේ අපිට. අනේ වගේ පොයින්ට් එකක් වලට ගන්න පුළුවන් මේ කොටස. එයා ගමු. නාඩු දෙක තුනක් දෙන්න.
ප්‍රශ්න අහන්න මගේ මොනවද තියෙනවා? Okay. This paragraph, often and often, Nicholas had pictured to himself what the lumber room might be like, that region that was so carefully sealed from youthful eyes, and concerning which no questions were ever answered. නිතර නිතර නිකොලාස් pictured to himself. එයාට මවා ගන්නවා. එයාගේ හිතින් එයා මවා ගන්නවා, රූපණය කර ගන්නවා. මේ කොයි වගේ ඇද්ද? මේ ලම්බ රූම් එක ගබඩා කාමරේ මොන වගේ පේනවද? ඒ පැත්ත බොහොම රීජන් එක carefully seal බොහොම පරිස්සමට seal අගුරු දාලානේ වහලානේ. youthful eyes. මේ යවුවනේ උන්චි උන්ගේ ඇස් වලින් ඒක වලක් කරලා තියෙන්නේ. ඇයි මේක වහලා තියෙන්නේ? one way curious nature කියන එක. මේ කියන්නේ උන්චි දරුවෝ තුළ තියෙන කුතුහලාත්මක බව. curious nature එක. කියගම කතාව. නිකොලායි බොහොම කුතුහලයෙන් ඉන්නේ මොකද්ද මේක අස්සේ තියෙන්නේ කියන එක. එවැගේම no questions were ever answered. මේ ගැන අහන කිසිම ප්‍රශ්නයකට කවදාවත් උත්තරයක් දීලා නැහැ. මහා රහසක්. So when there are bigger secrets, children like to find solutions නේ. මේ වගේ උත්තර හොයන්න ළමයි කැමති. ඒක තමයි ළමයින්ගේ ස්වරූපය. Curious කියන්නේ ඒකයි ඒගොල්ලෝ. It came up to his expectations. මේක මෙයාගේ බලාපොරොත්තු වඩපත් වෙනවා නේ. බලන්න ළමයිගේ හිත වැඩ කරන විදිය. The way of the mind of a child. ලදරු මනස කියන එක. It came up to his expectations. තවසක් මම මේ වැඩේ කරන්න ඕනේ. මම මේක බලන්න ඕනේ කොහොමද? මේක මොනවද තියෙනවද? බලාපොරොත්තු ඇති වෙන විදිය. In the first place, it was large. දැන් අපිට lumber room ගැන විස්තර කරනවා. In first place, it was large and dimly lit. මේක ලොකු තැනක්. Dimly lit. It කියන්නේ ආලෝකමත් කියන එක. මද අඳුරක්. මද ආලෝකයක් තිබුණු තැනක්. අන්ධකාරයේ වැඩි ආලෝකය තාමත් අඩුයි. One high window. බිත්තියේ උඩටම වෙන්න ජනේලයක් තියෙනවා. එක ජනේලයයි. ඒ කියන්නේ high windows කියලා උස් ජනේල. Opening onto the forbidden garden. ඒ දොර මේ ජනේලය එහා පැත්තේ තියෙන අර තහනම් කරපු උද්‍යානය. Being its only source of illumination. Illumination කියන්නේ ආලෝකය. ආලෝකය ලැබෙන එකම ක්‍රමය තමයි ඔය ජනේලය. In the second place, දෙවනුව කතා කරොත් it was a storehouse. මේක ගබඩා කාමරයක්.
of unimagined treasures. හිතා ගන්න බැරි තරම් නිදාන් සහිතයි. මෙතන treasures කියන්නේ මහා වටිනා දේවල් නොවෙන්න පුළුවන් නේ. ඒනට පුංචි දරුවෙකුට කවදාවත් දැකලා නැති මහා සුන්දර දේවල්. ඒවා තමයි ඒගොල්ලන්ට treasures වෙන්නේ. සමහර වෙලාවට පුංචි ළමයෙකුට ගල් කැට දෙක තුනක් මහා නිදානයක් වෙනවා. කොළ කෑල්ලක් කියන treasure එකක් වෙනවා. ඒගොල්ලන්ගේ කෝණ ඒගොල්ලෝ දකින්න විදිය. මේ ගෙඩි කතාව තුළ කතුවරයා අවස්ථා කීපයකදීම කතා කරන ළමයෙක් ලෝකේ දකින විදිය, the way a child sees the world, the way a child interprets the things, එක එක දේවල් ගැන අවබෝධය ගන්න විදිය නේ. අනේ පොයින්ට් ක්ලියර් ගන්න පුතේ. එන්නේ කතුවරයාගේ උමනාව මොකක්ද මෙතන? ඔව් කියන්නේ ඔව් පෙන්වන්නේ දරුවෙක් ලෝකේ දකින විදිය, දරුවෙක් දේවල් විඳින විදිය. අනේ වගේ දෙයක් ਉਹ කතා කරනවා. Okay. The aunt, by assertion, was one of those people who think that the things spoiled by use and consign them to dust and damp by way of preserving them. මේ වාක්‍ය ටිකක් තේරුම් ගමු අපි. වාක්‍ය ටිකක් ගැඹුරුයි. මම කිව්වා මේ ලියවිල්ල තුල මේ ලේඛනය තුල in this writing we can see complex sentence patterns and simple sentence patterns. දෙකම අපි දකිනවා කියලා කිව්වා. ඔයගොල්ලෝ හොයන්න මේ assertion කියන එක consign කියන එක අනික කියනවා ලේසියිනේ. Assertion එකට කියන්නේ statement saying that you strongly believe something to be true. ස්ථිරභාවය කියන එක. ස්ථිර දැඩිවම කියනවා. දැඩි ප්‍රකාශයක දැඩිභාවයකින් ස්ථිරසාරවම කියනවා කියන එක. consign කියලා කියන්නේ අප්‍රසන්න තත්වයකට දෙයක් පත් කරනවා. නැත්නම් දෙයක් පැත්තකට කරලා දානවා අපි. අනේ වගේ දෙයක්. සෞත් වේ කියලා අපි කියන්නේ සෞත් වෙනවා කියලා. මේ වාක්‍යයෙන් කියන්නේ නැන්දා. by assertion ස්ථිරසාරවම නැන්දා මෙන්න මේ වගේ කෙනෙක් was one of those people ඔය වගේ කෙනෙක්ද who think එන්න මෙහෙම හිතන කෙනෙක් කොහොමද හිතන්නේ the things දේවල් නරක වෙනවා by use දේවල් පාවිච්චි කරන්න ගියාම දේවල් සවුත් වෙනවා and consign them to dust ඒ හින්දා මේවා දූවි දෙම්තන ඔයාලා දන්නවනේ මේ ගබඩා කාමරේනේ ගබඩා කාමරේ බඩුවක් දැම්මම මොකද වෙන්නේ දූවිලි ගහනවා මේ තියෙනවනේ පැත්තක ඉතින් නම් මොකද කියන්නේ දේවල් විතරම් භාවිතා කරව සවුත් වෙනවා ඒ හින්දා මේවා දූවිල්ල ගහන තැනක දානවා නැන්ද හිතන්නේ දූවිලි ගහන තැනක දානවා කියලා නෙවෙයි මේ ළමයාගේ මනසෙන් ළමයට පේන්නේ අකන්නේ නැන්ද හැමදාම කියනවා දේවල් පාවිච්චි කරන්න එපා මෙච්චර කියලා එහෙම කියලා නැන්ද මේ දේවල් දූවිලි ගහන්න දාගෙන ඉන්නවනේ consign them to dust and damp damp කියන්නේ තෙතමනේ by way of preserving them preserving කියන ආරක්ෂා කරනවා කියන එක සංරක්ෂණය කරනවා කියන එක හිතලා බලන්න අපේ ගෙවල් වල කොයිතරම් බඩු තියෙනවද කියලා you may have a cabinet cabinet එක ASCII අලි ඇති ඇත්තු ඇති නැත්නම් statues ඇති
එළියට ගන්නෙම නැහැනේ අපි ඔය. ඔහේ තියලා තියෙනවනේ. අවලට ගෙදර තියෙන කෝප්ප. ජීවිත කාලෙම මසුරු බීලා නැති කෝප්ප තියෙනවා අපි ගාව. ඉතින් ලස්සනට තියලා තියෙනවා. නැත්නම් කොහේ හරි කබඩ් එක දාලා තියෙනවා. දුවිලි කකා තියෙනවා. පාවිච්චි කරන්නෙත් නැහැ. එළින් තියන්න බෑ. එළින් තිබුණොත් අපි කඩයි කියලා එළින් තියන්නෙත් නැහැ. ඒකටත් බයයි. අන්න ඒ වගේ සිටුේෂන් එකක් මෙතන. මේක ටිකක් ලස්සන කතා බහක් මේ නැන්ද සම්බන්ධයෙන් කතා කරනකොට ඒ වැඩිහිටි පරම්පරාවේ ස්වරූපෙනේ කැඩෙයි පරිස්සමෙන් අඩනව නෙවෙයි ඕක එහෙම කියනවා නේද? එතකොට අපි දකින්නේ වැඩිහිටි පරම්පරාව ටිකක් සම්ප්‍රදායික කන්සර්වේටිව් සංරක්ෂණවාදී කියන එක. තරුණ පරම්පරාවට ඒක අල්ල බලන්න ඕනේ. ඒකේ තියෙන දූවිලි දකින්න ඕනේ. ඒකේ මොකද්ද වෙන්නේ කියන එක ටෙස්ට් කරලා බලන්න ඕනේ. ඒත් ඒගොල්ලෝ ඉනෝවේටිව් කියන එක. මේ වාක්‍ය තුල ගැටුමක් තියෙනවා. there is a conflict. මොකද්ද ගැටුම? conservative ideas and innovative ideas. සංරක්ෂණවාදී අදහස්. ඒක තියෙන්නේ වැඩි හිටියන්ට. ඒකයි දේවල් පරිසම් කරන්න උත්සාහ කරනවා. දූවිලි කාගෙන හරි කමක් නැහැ. තෙත වීගෙන හරි කමක් නැහැ. ඒක තියෙන්න ඕන. භාවිත කරන්නේ. ළමයෙක් කැමති ඒක භාවිත කරන්න. යූස් කරන්න. ඒක ඉනෝවේටිව් කියන එක. ඒක ලියාගන්න පුතේ පොඩ්ඩක් විස්තර කරලා. conservative ideas and innovative ideas. Right. Moving forward, such part of the house as Nicholas knew best were rather bare and cheerless, but here there were wonderful things for the eye to feast on. First and foremost, there was a piece of framed tapestry that was evidently meant to be a fire screen. To Nicholas, it was a living, breathing story. He sat down on the roll of Indian hangings, glowing in wonderful colors beneath a layer of dust, and took in all the details of the tapestry picture. Tapestry කියන එක හොයන්න. Hangings. ඔස්තරේද කොට බලන්න on two words.
tapestry කියන එකට කියලා තියෙනවා picture of pattern. So a picture of pattern that is made by weaving colored wool onto heavy cloth. බොහොම බර අමු රෙද්දකට ලොම් නූල් පාවිච්චි කරලා යම් යම් පාට වලින් රටා වියන එකක් මේක. තම පින්තූරයක්, tapestry එකක්. hangings කියන්නේ නිකන් අර බිත්තිවල එල්ලන්නේ අපි තිර රෙදි කියලා අන්න ඒ වගේ දෙයක් නේ hangings කියලා කියන්නේ. Such parts of the house. ගෙදර මෙන්න මේ වගේ තැන්. දේවල් හංගගෙන, දේවල් දුවිලි ගහලා පරිස්සම් කරන බල අල්ලන්නේ එහෙම නැහැ. ඔන්න ඔහොම කියන තැන් as Nicholas knew best. නිකොලායි හොඳටම දන්න තැන් මේවා. were rather bare. ඒවා හරිම හිස් තැන්. cheerless. කිසිම ප්‍රබෝධයක් නෑ වගේ තැන් වලනේ. වැඩක් නෑ ඒවා. දුවිලි ගහගෙන ඔහේ බඩු තියෙනවා. ඒ වුණාට මෙතන තියෙන දේවල් there were wonderful things for the eye to feast on. Feasting කියලා කියන්නේ ආහාර ගන්නවා කියන එක. එතකොට මෙතන කියන්නේ eye to feast on කියලා කියන්නේ ඇහැට ආහාරයක් වෙනවා. ඇහැට ආහාරයක් වන බොහෝ දේ මෙතන තියෙනවා. හැබැයි ඒවා දුවිලි කාලා තියෙන්නේ. පේන්නේ නැහැ. මේ තෙත්වි පරණ වී තියෙන ඒ බලන්න දේවල් තියෙනවා. First and foremost, යා ඉස්සෙල්ලම දකින්න දේ foremost ඔහු වැදගත්ම කියලා හිතෙන දේ මෙතන තියෙනවා රාම්ගුරු පින්තූරයක්. There was a piece of framed tapestry that was evidently meant. Evidently කියන්නේ දෘශ්‍යමාන ලෙස පෙනෙන ලෙස මේක හදලා තියෙන්නේ fire screen එකක්. Now when you think about a fire screen, ඔව් දන්නවා පිටරට ගිනි උදුන් තියෙනවා. ඒගොල්ලන්ට වින්ටර් එකක් තියෙනවා. ඒ වින්ටර් එකේදී ඒගොල්ලෝ ගේ ඇතුලේ ෆයර් ප්ලේස් එකේ දර දාලා ඒක ඒගොල්ලෝ අවුලවනවා. ඒ මෙන්න මේ දර තියෙන තැන ආලෝකي ගොඩක් එනවනේ. මේගොල්ලෝ කරන්නේ දර තියෙන තැනට ඉස්සරහින් පොන්චි ෆ්‍රේම් එකක් හයි කරනවා. කියන්නේ ගින්දර ගාවින් නෙමෙයි. අඩ දෙකක් තුනක් විතර ඉස්සරහින් ඒගොල්ලෝ ෆ්‍රේම් එකක් පොළොවේ හිටවන ෆ්‍රේම් එකක්. ඒ ෆ්‍රේම් එකේ තමයි මේ රූපය හදලා තියෙන්නේ. ඒතකොට පේනවා ගින්දරෙන් එන ආලෝකය මේ රෙද්ද හරහා ගමන් කරලා ඈතින් බලන කෙනෙකුට ලස්සනට රූපයක් පේනවා නිකන් ලයිට් එකක් ගැහුවා වගේ. අන්න ඕක තමයි ෆයර් ස්ක්‍රීන් එක කියලා අපි කියන්නේ. දැන් මේක ෆයර් ස්ක්‍රීන් එකක්. ඔය ෆයර් ස්ක්‍රීන් එක ගාව තියන්න නැතුව මේක දැන් මේක අස්දාලා තියෙනවා. To Nicholas, it was a living, breathing story. Nicholas to make ජීවමාන කතාවක්. Breathing story. හුස්ම ගන්න කතාවක්. පන ගැහෙන කතාවක්. He sat down. දැන් මේක වාඩි වුණා. කොහෙද වාඩි වුණේ? Roll of Indian hangings. Indian hangings. ඉල්ලන්නේ නේද ඔය විතු සිතුවම් වෙන්න පුළුවන්, කර්ටන්ස් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් රෝල් කරලා තියෙන බිම දාලා. එක පාවිච්චි කළාත් නෑ. උඹ වාඩි වෙලා glowing in wonderful colors beneath the layer of dust. Our Indian hangings එක glowing. දිලිහෙනවා in wonderful colors beneath the layer of dust. hanging එකත් එහෙමයි අර frame එකේ tapestry එකත් එක tapestry එකත් දූවිලි ගහලා. හැබැයි මේ දූවිලි තුලින් පාට පේනවා. Indian hangings වලත් පාට පේනවා. glowing in wonderful colors beneath the layer of dust. දූවිලි තට්ටුවකට යටින් යට පේන පාට.
and took in all the details of the tapestry picture. මෙයා වාඩි වෙලා අර tapestry picture එකේ තියෙන සම්පූර්ණ දේ විඳිනවා. බලන්න තව මතු කරන නිකොලායි කියන චරිතය නිකොලාස්ට පුළුවන්කම තියෙනවා චිත්‍රයක් විඳින්න. Nicholas was able to appreciate a picture. පින්තූරයක් විඳිනවා, feel it. ඒක විඳලා බලනවා. We know that it is very difficult to appreciate a lively picture. පින්තූරයක් කියන එක වර්ණනා කරන් දෙක තේරුම් ගන්න එක විඳිනවා කියන ඉහළ කලාවක්. high class literature එකක් ඒක. ඒකට පුංචි ළමයෙක් කරන නිකොලාස් ඒ චිත්‍රයක තියෙන සුන්දරත්වය දකිනවා. ඒක හරි වැදගත් නේ. වැඩිහිටියෙක් හංගපු දෙයක් මේක. ඉතින් ඒ දේ මෙයා සුන්දරත්වය දකිනවා ඒක විඳිනවා. එයාට ඒක වැදගත්කමක් තියෙනවා. අනේ ඒ පොයින්ට් එක ලස්සනයි. He was able to understand the picture, appreciate it, feel it. අනේ වගේ දෙයක්. ලියගමු. Right. Now moving forward, අනවස්තරහට අපිට තියෙනවා ඊළඟ ඡේදය. මේ සම්පූර්ණ ඡේදය වැදගත් ඡේදයක් මේක. ඒක හරියට ඔලුවට දාගන්න මේ තනිකර විස්තර කරන්නේ ටැපස්ට්‍රි එක ගැන. මේ ටැපස්ට්‍රි එකේ මොකද්ද තියෙන්නේ කියන එක. මේක ඔයගොල්ලෝ දැන් මේ තරම් වෙලාවක් වෙච්ච කතාව ඔයගොල්ලන්ට අවුලක් නැහැ. මතකයිනේ ඔයගොල්ලෝ කතාව කෙම්බයි කේස් එක කිරිබාජනේ එහෙම දෙයක් වුණා ජග්බරෝ ගියා මෙයාට ගාර්ඩනර් යන්න එපා කිව්වා ඊට පස්සේ මොකක්ද උනේ මේ ඔක්කොම මතකයි ඒක කතාවක් වගේ තියෙනවා ඉවෙන්ට් සීක්වන්ස් එකක් තියෙනවා මෙතන but this is something different මෙතන විස්තර කරනවා චිත්‍රේ ඒක ඉවෙන්ට් එකක් නෙමෙයිනේ this is not an event this is a visualization අපි කතා කරලා තියෙනවා පුංචි කාලේ visualizations කියන ඒවා චිත්‍රයක් කොහොමද අපි අඳින්නේ නැත්නම් ඒක තියෙන්නේ ඒක ගැන කතා කරන්න කියලා. දැන් මේක visualization එකක්. මේක තියෙන දේ උඹට ඕනනම් පස්සේ මේක අඳ ගන්න ඕන කලස් බාක අඳින්න පුළුවන් තොරල අත හිටනවා මේක. බලන්න මොකක්ද උනේ කියලා. A man dressed in the hunting costume of some remote period had just transfixed a stag with an arrow. It could not have been a difficult shot because the stag was only 1 or 2 paces away from him. In the thickly growing vegetation that the picture suggested, it would not have been difficult to creep up to the feeding stag. And the 2 spotted dogs that were springing forward to join in the chase had evidently
been trained to keep to heel till the arrow was discharged. That part of the picture was simple, if interesting, but did the huntsman see what Nicholas saw? That 4 galloping wolves were coming in his direction through the wood. There might be more, there might be more than 4 of them hidden behind the trees. And in any case, would the man and his dogs be able to cope with the 4 wolves if they made an attack? The man had only 2 arrows left in this quiver, and he might miss with one or both of them. All one knew about his skill in shooting was that he could hit a large tack at a ridiculously short range. Nicholas sat for many golden minutes, revolving the possibilities of the scene. He was inclined to think that there were more than 4 wolves, and that the man and his dogs were in a tight corner. එක වචනයක් අපිට හම්බුණා transfixed කියන එක. කොහොමද පොඩ්ඩ transfixed කියන එක? Unable to move වගේනේ ගල් ගැහිලා වගේ එකක් නේද කතා කරන්නේ. ගල් ගැහිච්ච එක තැන නිශ්චලව ඉන්නවා. හරි. අපි තේරුම් ගමු පින්තූරේ. A man dressed in hunting costume. මිනිහෙක් ඉන්නවා. මේ මිනිහා ඇඳගෙන ඉන්නේ දඩයම් costumes. දඩයම් costumes ඇඳුම් කියනේවනේ දඩයමේ යන ඇඳුම්. අපිට කාලය ගැන හරි තීරණයක් නැහැ. remote period. ඒ කියන්නේ වර්තමානයේ නෙවෙයි අතීතය. ඈත පිට යුගයකට අයිති දඩයක් කරුවෙක් ඒ ඇඳුම් තියෙන්නේ. ඒත් බලන්න central attraction එක නැත්තම් සයිනෝෂල් කියලා කතා කරන සෙන්ටර් එක තමයි මිනිහා. ඒතර නිකොලායි දන්නවා සෙන්ටර් එක හොයාගන්න. මේ චිත්‍රයේ මේ විඳින නිකොලායි අපි නෙමෙයි. සෙන්ට්‍රල් ඇට්‍රැක්ෂන් එක හොයාගන්න. එයා ඇඳන් ඉන්න ඇඳුම මෙයා දකිනවා. එයා තීරණය කරනවා මේක වර්තමානයේ නෙමෙයි මේක අතීතය කියලා. ඒක ලොජිකල් පවර් එක. මෙතන නිකොලායි ගාව ලොජිකල් පවර් එකක් තියෙනවා. He decides that this was not a present day period. It was early. කියන එක. ඊට පස්සේ මෙයාට පේනවා ගෝනෙක්. ගෝනා කියලා අපි කියන්නේ ගෝනෙක්ව පේනවා. Had just transfixed a stag with an arrow. කොට ඊතලෙන් විද්ද ගම ගල් ගෙහලා ඉන්නවා. සිද්ධියන්නේ ගෝනා ඉන්නවා ඊතලේ පැදිලා තින්නේ එදිච්ච ගමන් වගේ. It could not have been a difficult shot. මේක ඒ තරම් අමාරු විදමනක් නෙවෙයි. මොකද ගෝනා ඉන්නේ 1 or 2 paces. මේ ළඟ අතේ ගාව ඉන්නේ. 1 or 2 paces away from him. ඕනෙකට විදින්න පුළුවන්. ඒක ලොකු අමාරු විදිල්ලකුත් නෙවෙයි. බලන්න මේක ආගියුමන්ට් එක. නේ? ආගියුමන්ට් පවර් එක. යාට හැකියාවක් තියෙන අඩේ. ඒක ළඟ ඉඳලා විදපු විදිල්ල. ඒක එච්චර අමාරු එකක් නෙවෙයි. ඕනෙකට විදින්න පුළුවන්. කියලා තරක කරන්න පුළුවන් කමක් නිකොලායට තිබුණා. In the thickly growing vegetation ඝන කැලෑව. thickly කියන්නේ ඝනට හැදුණු vegetation කියන්නේ වනලැහැබ. That the picture suggested නේ පින්තූරේ යෝජනා කරන්න මේක
ඝන කැලෑවක් කියන එක it would not have been difficult. එච්චර අමාරු නැහැ to creep up to a feeding dog stack. කෑම කන ගෝනෙක් ගාවට බඩ ගාගෙන එන එක ඒ තරම් අමාරු නැහැ. ඒ තරම් නෙවෙයි. Two spotted dogs. තිත් වැටුණු බල්ලු දෙන්නෙකුත් ඉන්නවා. That was springing forward. උන් දෙන පනිනව ඉස්සරහට. To join in the chase. අපි දන්නවා විද්ද ගමන් ගෝන දුවනවා. ටිකක් දුර ගිහින් තමයි ගෝන වැටෙන්නේ. එතකොට ඒ ගෝන පස්සෙන් දුවන්න ඕන. ඒකට තමයි බල්ලෝ ඉන්නේ. hunting dogs ලා. Had evidently been trained. අපි දන්නවා අනිවාර්යයෙන්ම මොන පුරුදු කරලා තියෙන්නේ. To keep to heel. Keep to heel. heel කියන්නේ කකුල කියන එකනේ. Keep to heel කියලා කියන්නේ අරුව පන්නන්න කියන එක. Till the arrow was discharged නේ. arrow එක නිදහස් කරපු වෙලාව ඉඳලා අරුව පස්සේ පන්නන්න ඕනේ. උගාවට යන්න ඕනේ. That is the pattern of hunting. දැන් මේ හැමදේම මෙයා ඔබ්සර්ව් කරනවා. මෙතන අපි දකිනවා ඔබ්සර්වේටරි නේචර් එක. නිරීක්ෂණාත්මක ස්වરૂපය කියන එක. that part of the picture was simple අයියෝ. මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඒක හරි සරලයි. එතන මේ කොටස තේරුම් ගැනීම නිකොලාස්ට සරල දෙයක්. එහෙනම් ඔහුගේ අන්ඩර්ස්ටෑන්ඩින් පවර් එක ගොඩාක් හොඳයි. ඔහුගේ ඉනොවේටිව් පවර් එක ගොඩාක් හොඳයි. නේ? ඔහුගේ ඊස්තටික් ක්වොලිටි එක ගොඩාක් හොඳයි. ඔහුට ඒක තේරුම් ගන්න පුළුවන්. අපි දැක්ක ලොජිකල් බව, ආගියුමන්ටින් බවක් දැක්කපු තුල. if interesting ඔබ මේ ගැන හිතුවොත් එහෙම අන්න බණ්ඩ නොපෙනෙන දේ පුතේ. නේ? ඔහුගේ තරකය. But did the huntsman see? නිකොලා හිතනවා වැඩයක්කාරයා දැක්කද? නිකොලා දැකපු දේ පැනගෙන එන වෘකයෝ 4 දෙනෙක් coming in this direction. මෙයා ඉන්න පැත්තට එනවා through the wood. කැලෑව තුලින්. ඒතර huntsman දැක්කද මේක? නිකොලා හිතනවා. There might be more than 4. 4ට වැඩිපුර ඉන්නත් පුළුවන්. පේන්නේ 4යි වුණා තව ඉන්න පුළුවන්. අංචු වශයෙන් ඉන්නේ hidden behind the trees. And in any case, මොනවා වුණත් would the man and his dogs be able මේ මිනිහටයි මේ බල්ල දෙන්නටයි පුළුවන් ද කෝප් කියන්නේ ගනුදෙනු කරනවා. ෆයිට් කරනවා. with the 4 wolves මේ වෘකයෝ 4 දෙනාත් එක්ක if they made an attack පහර දීමක් කරොත් ආතර්ක කරනවා. මූංගාව තියෙන්නේ arrows 2යි. ක්විවර් කියන්නේ ඊතල කොපුව කියන එක. ඊතල වාචනය. ක්විවර් එක. and he might miss. ඉදින්ද ගියොත් එක්ක එක ඊතලයක් නැති වෙයි දෙකම නැති වෙන්න පුළුවන්. අපි දන්නවනේ හොඳට මොකක්ද දන්නේ? all one knew about his skill in shooting. මේකට විදින්න පුළුවන් ප්‍රමාණය අපි දන්නවනේ. නේ? ලොකු ගෝනෙකුට මේ තරම් විකාර පුංචි දුරක ඉඳලා විදින එක මහ ලොකු දෙයක් නේ. දැන් විද්ද එහෙමනේ. large